ආයුබෝවන් මම ලක්ෂේනා නායක මීන ලග්න හිමියනි 2022 වර්ෂය තුල ඔබගේ ජයග්‍රහණය ඔබට තහවුරු කරලා දෙන්නයි මම මේ පැමිණලා සිටින්නේ. හැබැයි මම මේ තහවුරු කිරීම කරන්නේ මීන ලග්න හිමියනි කර්මයට අනුව මේ 2022 පටන් ගැනීමේදී ග්‍රහයන් 9 දෙනාම එකතු වෙලා ඔබගේ කර්මයට අනුකූලව ගමන් කරන ආකාරය ගැනයි මම මේ කියන්නේ. මම මේ කියන ලෙසටම ඔබට ඔබව ඔබගේ හැසිරීම් රටාව, චින්තන රටාව, ක්‍රියාවලී රටාව හරියට සකස් කරගන්න පුළුවන් වුණොත් මං මේ 2022 වර්ෂයේ හමුවේ මීන ලග්න හිමියනි ඔබ හමුවේ තබන සියලුම දෙයක් සියලුම කියන දේවල් ඇත්තක් බවටම පත්වේවි. ඒ සඳහා ඔබයි උත්සාහ කළ යුත්තේ. ඔන්න මීන ලග්න හිමියනි අපි කතා කරමු 2022 වර්ෂය ගැන. මීන ලග්න හිමියනි පළමුවෙන් මම මේ කතා කරන්නේ ඔබ නිතරම දුකින් ගැලවෙන්න උත්සාහ කරන අයෙක්. ඒ නිසා එතන ඉඳන්ම මම මේ කතාව පටන් ගන්නම්. දුක් කරදර පරාජය කරමින් උගත් උසස් වැඩිහිටියන්ගේ උපකාරද ලබමින් වෘත්තිය තුල නායකයෙක් ලෙසත් වගකීම් රාජකාරී දරන්නෙක් ලෙසත් විශිෂ්ට ජයග්‍රහණ ලබමින් අලුත් ඉහළ තනතුරු ලැබීමටත් තිබෙන තනතුරු වලින් උසස් වීමටත් කර්මය විසින් ඔබට බොහෝ ඉඩකඩ ලබා දෙන වර්ෂයක් වේවි මේ 2022 වර්ෂය. දේශපාලනයේ සිටි ඔබට අහිමි වූ තනතුරු නායකත්වය ලැබීමට හැකි. ඒ නායකත්වය තුළ තහවුරු වීමට හැකි. වෛද්‍ය වෘත්තියේදී සිටින ඔබට තත්වෙන් උසස් වීමට හැකි. නීති ශාස්ත්‍රයේ තුල යෙදී සිටින ඔබට ඉහළ නිලයන්ගේ ගෞරවයට පත් වෙන්න පුළුවන්. එලෙසම තත්වයන්ගෙන් උසස් වීමටද අවකාශය ලැබෙනවා. රේගු නිස්කාශනය. එවැනි අංශවල සිටින නිරතව සිටින අයටත් වෘත්තිය තුල ගෞරවය උසස් වීම ලබා දෙන වර්ෂයක් වේ 2022 වර්ෂය. පොදුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රවල සිටින අයට තම වෘත්තිය තුල, තම රාජකාරිය තුල තම ස්ථාවරත්වයේ තහවුරු කර ගැනීමට හැකි වර්ෂයක් වේ මේ 2022 වර්ෂය. හැබැයි මීන ලග්න හිමි ඔබගේ මේ ක්‍රියාකාරීත්වය අන් අයගේ අසතුටටද හේතු වෙන්න පුළුවන්. මේ සිග්මා මේ පෙර කියූ සියලු දේවල් ලබා ගන්න ඔබ ක්‍රියාත්මක වීමේදී ඔබ ගැන අන් අය අසතුටු වෙන්නද පුළුවන්. ඒ මේ නිසා මේ මිනිසයා, ඒ කියන්නේ ඔබ මීන ලග්න හිමියනි, තමන්ගේ දියුණුව සැප පහසුව විතරමයි සිතන්නේ. අනිත් අය ගැන හිතන්නේ නැහැ. ඔබ ඒවා ගැන තැකීමක් කරන්න එපා මේ වචනවලට. මන්ද පළමුව ඔබ ඔබගේ ඉලක්කය වෙත පැමිණ තහවුරු වන්න. මන්ද 2022 වර්ෂය එක විට ඔබට අනිත් සියල්ලන් සමග එකතු වී දිනන්නෙක් බවට, ජයග්‍රාහකෙක් බවට පත් වෙන්න බෑ. කර්මය විසින් ඔබට පෙන්වා දෙන්නේ පළමුව ඔබ ඔබගේ ඉලක්කය දිනා ගන්න. පළමුව ඔබ ජයග්‍රාහකෙක් බවට පත්වන්න. ඔබ දිනන්නෙකු බවට පත්වන්න. ඉන්පසු අන් අය දිනවන්න මාර්ගය ඔවුන්ට පෙන්වා දෙන අයෙකු වීමට ඔබට හැකියාව ලැබෙනවා. මේ ගමනේදී මීන ලග්න හිමියනි ඔබට උගත් උසස් අය හමුවේ පවා තමා ගැන, තමා උපන් වංශය ගැන හරිම ආඩම්බරයෙන් සිටින්නේ. ඒ නිසාම ඔබ ඔබට වඩා ඉහළින් ඉන්න අන් උසස් උගත් පූජ්‍ය පක්ෂයටද ඔවුන්ව නොරුස්සන ගතියක්ද ඔවුන්ට ඊර්ෂ්‍යා කරන්නෙකු බවටද පත් වෙන්න ඉඩකඩ තියෙනවා. එලෙසම ඔබ හොඳින් හිතට ගන්න ඕන. ඔබගේ දක්ෂතාවයන් මුල් කොටගෙන ඔබ කැපී පෙනෙන සෑම අවස්ථාවකදීම බොහොම ආගමික අපි හරි සිල්වත් අය කියලා පෙනී සිටින හතුරන්ද සිටිනවා. ඔවුන්ද ඔබට නිතර ඊර්ෂ්‍යා කරනවා. මීන ලග්න හිමියනි මේ 2022 වර්ෂය තුල ආණ්ඩුවේ තනතුරු ලබන්නට හිමිකම තියෙනවා. ඒ විතරක් නෙමෙයි උසස් අයගේ උදව් උපකාර
මොන උසස් අයගේද? ආණ්ඩුවේ රජයේ උසස් අයගේ උදව් උපකාර ලැබීමට ඔබට හැකි වෙනවා. සුවකීය ව්‍යාපාර කොටස් කරුවෙකුගෙන් ඔබට ධනයක් හෝ ආදායම් මාර්ගයක් ඇති වෙන්න තියෙනවා. ඒ නිසාම ඔබට මේ 2022 වර්ෂය තුල ආදායම් මාර්ග નિરાයාසෙන් ඔබ වෙත එවනවා. එසේත් නැත්නම් ඔබට සිටි ධනවත් ඥාතියෙකුගේ මරණයකින් පසුව ඔහුගේ ඇයගේ වස්තුවක් ආදායම් ලැබීමට ඉඩකඩ තියෙනවා. ඒක නිසානේ මම කියන්නේ ධර්මයේ තුල තම හැසිරීම රටාව සකස් කරගන්න කියලා, පංචශීලයේම ආරක්ෂා කරගන්න කියලා. දෙවියොත් උදව් කරන්නේ මානසික ගුණධර්ම පංචශීල රකින අයට බව මීන ලග්න හිමියනේ ඔබ හොඳින් තේරුම් ගන්න ඕනේ. එලෙසම ඔබට වාත රෝගවලින්, ලේ විෂ වීමේ රෝගවලින් සහජයෙන් බෝ වී එන රෝග නිසා යම් යම් ශාරීරික පීඩා ඇතිවීමටද ඉඩකඩ තියෙන නිසා තම ශාරීරික සෞඛ්‍යය ගැනද මේ 2022 වර්ෂය තුල සැලකිලිමත් වීම ඔබට සුබදායක වෙනවා. ඔබ වෘත්තීය තත්ත්ව තුල, නායකත්වය තුල, රාජකාරී වගකීම් තුල ඉතාම ධාර්මික වෙනවා. න්‍යාය ධර්ම තුල ගමන් කරන්නකු බවට පත් වෙනවා. ආගමික භක්තියකින් යුතුව හොඳ සිහිබුද්ධියකින් වැඩ කළ හැකි වෙනවා. ඔබ සමාදානකාමී අයෙක් ලෙස තමයි ප්‍රසිද්ධියට පත් වෙන්නේ. peaceful man කෙනෙක් විදිහට, peaceful woman කෙනෙක් විදිහට තමයි ප්‍රසිද්ධියට පත් වෙන්න තියෙන්නේ. දැන් මම මේ කතා කරන්නේ ඔබට ඔබගේ මානසික සිතුවිලි, ඔබගේ පෞරුෂත්වය ඔබට ඔබගේ මේ 2022 ගමන් මාර්ගය සඳහා කොහොමද උදව් කරන්න කියලා. ඒ කතාවත් අපි අහලා බලමු. ඔන්න මීන ලග්න හිමියනි 2022 වර්ෂය තුල තම මනස ඉතා උපක්‍රමශීලී ලෙස ක්‍රියාත්මක කරවමින් ඒ තුල වාසනාව ඇති කර ගනිමින් නායකයෙක් ප්‍රධානියෙක් ලෙස ක්‍රියාකාරී වීමට ඔබගේ මානසික සිතුවිලි වලට ඔබට උදව් උපකාර කිරීමට හැකි වෙනවා. ඔබේ පෙනුමට, ඔබේ පෞරුෂත්වයට අන් අයගේ ආදරයේ ගෞරවය හිමි වෙනවා මීන ලග්න හිමියනි. උගත් උසස් අය ආශ්‍රය කිරීමට ඉඩකඩ ලැබෙනවා. එක්කෝ එකම තැනක ඉඳගෙන වැඩ කරගෙන යන්න හැකියාව ලැබෙනවා. නැතිනම් ඔබට ඇවිදිලි වැඩි කරන්න පුළුවන් 2022 වර්ෂය තුල මීන ලග්න හිමියනි. පංචශීලයේම ආරක්ෂා කරන්න, ප්‍රාණඝාත අකුසලෙන් වළකින්න, සොරකම් කිරීමෙන් වළකින්න, වැරදි කාම සේවනයෙන් වැළකින්න, බොරු කීමෙන් වැළකින්න, කේලම් කීමෙන් වළකින්න, පරුෂ වචන කීමෙන් වළකින්න, හිස් වචන කීමෙන් වැළකින්න, මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතයෙන් වළකින්න. නැතිනම් මේ හොඳ හස්සේ ඔබට විදීමට නුසුදුසු, ඔබට අයිති නැති අවනම්බුද විදීමට සිදු වෙන්න පුළුවන්. 2022 වර්ෂය තුල ඔබගේ ඍජු ගතිය, ඉදිරියට යන ගතිය, උද්‍යෝගිමත් බව බොහෝ වැඩි කරනවා. ඔබගේ මානසික ශක්තිය ඔබට වෘත්තිය තුල ක්‍රියාත්මක වීමේදී හොඳ සිහි කල්පනාවක් දෙනවා. හොඳ ක්‍රියාශූරත්වයක් දෙනවා. මොකද මේ ක්‍රියාශූරත්වය කියලා කියන්නේ මීන ලග්න හිමියනි, ඔබට අන් අය සමග සහයෝගයෙන් වැඩ කටයුතු කරමින් ඉලක්කයන් කරා යන්න පුළුවන් ඔබ තුල තියෙන හැකියාවට. දියුණුව සඳහා යන්න මාර්ග විවෘත කරලා දෙනවා කර්මීය විශ්ින්. වෘත්තීය වශයෙන් කරදරවලට පත් වෙලා ඉන්න මිතුරන්ගේ කරදරවලට ඔබට මැදිහත් වෙන්න සිදු වෙනවා. ප්‍රවේශම් විය යුතු මීන ලග්න හිමියනි, ඔබ සිය වෘත්තීය, ඔබ නායකත්වය තුල සිය රාජකාරී වගකීම් වල යෙදී සිටින විට සියුම් ලෙස වැඩ පිළිවෙල කළ හැකි හතුරු පක්ෂයකින් විපත් සිදුවීමට ඉඩකඩ තියෙනවා. නිතර ඔබට මෙම 2022 වර්ෂය තුල ඔබ සිටින තත්වයන් තුල ඊට සරිලන පරිදි ගෞරවය ඇති ප්‍රසිද්ධ වැඩවල, විශාල වගකීතු වැඩවල යෙදෙන්න ඔබට සිදු වෙනවා. ඔබ නීතිගරුක වෙනවා. ඒ නිසාම ඔබ සිය පෞරුෂත්වයේ තුල ඔබ ඔබගේ ශක්තියෙන් අනිවාර්යයෙන්ම වැඩි කරගත යුතුමයි. විදේශගත වීමේ අවස්ථාවන් උදා වීමටත්
විදෙස් රටවල් හෝ ඔබ ජීවත් වෙන ප්‍රදේශයෙන් පරිබාහිරව පිට පළාත් සමග කරන කටයුතු වලින් ආදායම් ලැබීමට ඔබට හිමිකම තියෙනවා. දැන් මම මේ කතා කරන්නේ මීන ලග්න හිමියනි ඔබගේ කතාව ගෘහ විවාහ ජීවිතය ඔබ ධනිය උපයන්න ඕන ආකාරය ගැනයි මම මේ කියන්නේ. කතාව තුළ ධාර්මික වන්න, සංවරශීලී වන්න, ත්‍යාගශීලී වන්න. තම කතාව තුළ සිය වගකීම් තුළ එකට එක කරන්න පැටලෙන්න යාම ඔබව දුකට පත් කිරීමක් බව අමතක කරන්න එපා. කතාව තුළ එක විට තවත් කෙනෙක් එක්ක තරං කරලා ප්‍රධානී වෙන්න උත්සාහ කරන්නත් එපා. විවාහව ජීවිතය තුළ තම කතාව තුළ ඔබ ස්ත්‍රී පක්ෂයට නොවඩුව ගෞරවයේ කරුණාව දක්වන්නෙක් විය යුතුමයි. එවිට ඔවුනුත් ඔබට පෙරලා ගෞරවයේ කරුණාව දක්වනවා. ස්ත්‍රී ඔබද බිරිඳක් විදියට ඔබ සිය කතාව තුළ සමස්වාමියාට ස්ත්‍රියක් ලෙස ඕන පිරිමියෙකුට නිසි ගෞරවය ලබා දෙමින් කතා කරන්න ඕනේ. එසේ නොවුනොත් අඹු සැමියන් අතර කාලගෝට්ටි නිර්මාණය වෙන්න පුළුවන්. එකිනෙකාට ගෞරවය නොකර ගැනීම හේතු කොටගෙන. ඒවා බාහිර පාර්ශ්වයකට නොපෙවුනත් ඔබට ගෘහ විවාහ ජීවිතය තුළ ඒ සිදුවීම් හේතු කොටගෙන හිතේ සතුට බිඳුව බවට පත් වෙන්න පුළුවන්. ධනිය උපද්දවා ගැනීමට හැකිවන්නේ ඔබගේ සංවරශීලී සාමකාමී විශ්වාසවන්ත කතා විලාසය අනුවමයි. එලෙසම රාජකාරී වගකීම් ලිසි ලෙස දැරීමට ඇති හැකියාවද ඔබට ධනිය උපද්දවන්නට උපකාරී වෙනවා. දැන් මම මේ කතා කරන්නේ මීන ලග්න හිමියනි මේ 2022 වර්ෂය තුල ඔබගේ උත්සාහය, ධෛර්යය, අසල්වැසියන් ඒත් එක්කම තමාගේ බාල සහෝදර සහෝදරයන් සමග ඇති වෙන ආශ්‍රයන් පිළිබඳව මම මේ කතා කරන්නේ. අසල්වැසියන් බාල සහෝදර සහෝදරයන් සමග කටයුතු කිරීමේදී ඔවුන් හා කල්යාණ මිත්‍රත්වයක යුතුව කටයුතු කරන ලෙසයි කර්මය ඔබට පෙන්වා දෙන්නේ. ඔවුන්ගේ දුකකදී පිහිට වෙන්න. ඒක තමයි මිත්‍රත්වය. සිය උත්සාහයන් සාර්ථක කර ගැනීමට 2022 වර්ෂය තුල කර්මය ඔබට කරුණු 3ක් පෙන්වා දෙනවා. මීන ලග්න හිමියනි දන්නවනේ උත්සාහයක් නැතුව අපිට දියුණුවක් ලබන්න බෑ කියලා. හැමදේම નિરાයාසයෙන් ලක්කයකට වෙනවා කියලා කට අරගෙන බලාගෙන ඉන්න හදන්නත් එපා මීන ලග්න හිමියනි. මේ 2022 වර්ෂය තුල උත්සාහය සාර්ථක කරගන්න ඔබ වැඩ පටන් ගත්තට පස්සේ කාලය අපතය වීමෙන් වළකින්න ඕනේ. ඔබට පිළිගැනීමක් නොදෙන අය හමුවීමට ඔබ දක්වන අකමැත්තෙන් ඔබ ඉවත් විය යුතුයි. උත්සාහය තුළ වැඩ කටයුතු කරද්දී, අසල්වැසියන් සමග වැඩ කටයුතු කරද්දී, බාල සහෝදර සහෝදරයන් සමග වැඩ කටයුතු කිරීමේදී ඔවුන්ගේ ගෞරවය ඔබට ලැබෙන පරිදි ඔබේ ඉවසීම හැසිරීම රටාව සකස් කරගන්න පුළුවන්. සකස් කරගන්න ඕනේ. මන්ද නිතරම ඔබ උත්සාහයක් තුළ ගොනු වෙද්දී අසල්වැසි ආශ්‍රයේදී බාල සහෝදර සහෝදර ආශ්‍රයේදී ඔබ නිතරම පිට ගැටලු අරගෙන තමයි ඔවුන් හමුවට එන්නේ. ඒ නිසා ඔබට නිසි පිළිගැනීමක් නොලැබෙන විට ඔබට තරහ යන්න පුළුවන්. ඔබ එතනින් ඉවත් වෙන්න පුළුවන්. මෙය ඔබගේ උත්සාහයට ප්‍රතිඵලයක් ලබන්න බාධකයක් බවයි කර්මය පෙන්වලා දෙන්නේ. ඒ නිසා ඔබ වැඩකට අනුයුක්ත වෙද්දී යන්ත්‍ර සූත්‍ර වාහනයක් පැදවීමේදී පවා ජන සංවේදන කටයුතු වලදී තාක්ෂණික වැඩ කටයුතු වලදී ඔබ අන්ගැටලු වලින් මිදී එම කටයුත්තට ඔබගේ මනස යොමු කරගන්න කියන කතාව තමයි මම මේ කියන්නේ. එසේ නොමෙතන ගොඩක් වෙලාවට එන්නේ ඔබ අන් අයගේ ගැටලු විසඳන්නේ නැහැ. ඔබ ඔබගේ ගැටලු විසඳගන්නේ නැහැ හරියට. 3. අන්ගැටලු ප්‍රථමයෙන් විසඳීමට නොගොස් පළමුව තම ගැටලුව විසඳා ගන්න. දෙවනුව ඔබ සාර්ථක වී අන් අයට උපකාරී වන්න. 4. ඔබ උත්සාහය තුළ ඒ උත්සාහයට ඔබගේ කෙටි කාලින සැලසුමට කල්යාණ මිත්‍රයෙක් වෙන්න. මිත්‍රයෙක් වුණානේ කල්යාණ මිත්‍රත්වයේ තුලනේ අපි නිතරම අනිකාගේ
අනිකාගේ කටයුත්ත ගැන නිතර හොයා බලන්නේ. අන්න එවැනි තත්ත්වයකටපත් වෙන්න කියලා තමයි කර්මය විසින් ඔබට පෙන්වා දෙන්නේ. තවත් දෙයක් තියෙනවා. කර්මය කියනවා මීන ලග්න හිමියනේ ඔබ ස්ත්‍රී පක්ෂයේ ආකර්ෂණයට ඉක්මනින් ලක් වෙනවා කියලා. ස්ත්‍රී ඔබ පිරිමි ආකර්ෂණයට ඉක්මනින් ලක් වෙනවා කියලා. එවැනි තැන් වලට ගියහම කතාව වැඩි වෙනවා, කාලය අපත යනවා, තමාගේ උත්සාහයට අමතක වෙන්න පුළුවන්. ඒකත් හොඳට මතක තියාගන්න ඕන 2022 වර්ෂයේදී. පිරිමියෙක් හම්බුනත් ස්ත්‍රී ඔබ විසිටින් කාඩ් එකක්වත් දෙන්න එපා. නැත්තම් නිතරම කෝල් එන්න පටන් ගනී. පිරිමි ඔබ ස්ත්‍රී පාර්ශ්වයේ කෙනෙක් හමුලා කතා කළත් විසිටින් කාඩ් එකක් දෙන්න යන්න එපා. මහා කරදර ඇති වේවි පස්සට. දැන් මේ දේ අහගෙන යද්දි ඇයි මං එහෙම කිව්වේ කියලා මීන ලග්න හිමියනි ඔබට හොඳින්ම තේරුම් යාවි. දැන් මම මේ කතා කරන්නේ මීන ලග්න හිමියනි. ඔබගේ හදවත ගැන, ඔබගේ අවංකකම ගැන, ගේ දොර ඉඩකඩම් දීපල යාන වාහන ගැන මම මේ කතා කරන්නේ. ගෙදර කියන්නේ මොකද්ද මීන ලග්න හිමියනි? ස්වර්ග රාජ්‍ය. නිවන තියෙන එතන. අපි වැඩට ගිහිල්ලා වෙනත් බාහිර වැඩ කටයුතු වලට ඇවිල්ලා අපි සැනසෙල්ල වාගෙන ඉන්න ගෙදරනේ. එහෙනම් ඒ සැනසෙල්ල ඔබ කොහොමද ඇති කරගන්න ඕන කියන කතාවයි මම මේ කියන්නේ. මීන ලග්න හිමියනි 2022 වර්ෂය තුල ඔබගේ හිතුවක්කාරී මොරණ්ඩුයි. ඒ නිසා හිතට හිතුවක්කාරී වෙන්න දෙන්නත් එපා, මොරණ්ඩු වෙන්න දෙන්නත් එපා. මොකද මේ දෙකම ඇති වෙන්නේ අනවබෝධයක් නිසා. අවබෝධයෙන් නෙමෙයි. අධර්මිෂ්ඨ වෙන්න දෙන්නත් එපා. නිවස තුල තම හිත ඔබව ඉක්මනට කේන්ති ගස්වන්න උත්සාහ කරනවා. ඒ නිසා ඔබ මෛත්‍රී සහගත සිතුවිලි වලින් වැඩ කරගෙන යන්න ඕනේ. මෛත්‍රී සහගත සිතුවිලි නිතරම උපද්දව ගන්න ඕන. ඒ තරහ පරාජය කරන්න ඔබ සමත් වන්නේ එවිටයි. සැර පරුෂ ගතිය නැති කර ගන්න ඕන. ගෙදර කියන්නේ හරියට අම්මා කෙනෙක් වගේ. අම්මලාට තරහ යන්නේ නැහනේ. අම්මලා ගාව තියෙන මොකද? කරුණාව, මුදු මොලොක් ගතිය. ඔබගේ කයට කම්මැලි වෙන්න දෙන්න එපා. නිවස තුල ඔබට උපකාරී වෙන්න කිසිවෙක් නැහැ. ඔබට උපකාරී වෙන්න පුළුවන් ඔබටම පමණයි. හැබැයි ඒ සඳහා ඔබ ධර්මයට අනුකූලව ගමන් කරන්නෙක් බවට පත් වෙන්න ඕනේ. ධර්මයේ තුල තම ක්‍රියාව තුළ හිත කය කඩිසර කරගන්න ඕනේ. ඒ සඳහා ඔබ යෝග ව්‍යායාම, යෝග ආසනවල සිටීම, ශාරීරික ව්‍යායාම වල යෙදෙන්න ඔබ කාලය වෙන් කරගන්න ඕන. ධර්මිෂ්ඨයෙකු ලෙස වැඩ කරන්න ඕනේ. ප්‍රධානත්වය තුළ, මිත්‍රත්වය තුළ තම නිවසේදී ඔබ ආත්මාර්ථකාමී නොවිය යුතුමයි. ඒ නිසා සෑම දිනකම ඔබ බෞද්ධයෙක් විදියට උදේ රාත්‍රී බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මෙසේ නමස්කාර කරලා ඔබ අනිවාර්යයෙන්ම තම ආගම දහම සිහි කරන්න ඕනේ. ඔබ බෞද්ධයෙක් නම් පළමුවෙන්ම බුද්ධ නමස්කාරය මෙසේ කරන්න. ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ අරහන් වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විද්‍යාචර්ණ සම්පන්න වනසේක, සුගත වනසේක, ලෝක විදූ වනසේක, අනුත්තර පුරුෂ ධම්ම සාරථි වනසේක, සත්තා දේව මනුස්සාන වනසේක, බුද්ධ වනසේක, භගවා වනසේක. අරහන් බුදු ගුණෙන්, සම්මා සම්බුද්ධ බුදු ගුණෙන්, විද්‍යාචර්ණ සම්පන්න බුදු ගුණෙන්, සුගත බුදු ගුණෙන්, ලෝක විදූ බුදු ගුණෙන්, අනුත්තර පුරුෂ ධම්ම සාරථි බුදු ගුණෙන්, සත්තා දේව මනුස්සාන බුදු ගුණෙන්, බුද්ධ බුදු ගුණෙන්, භගවා බුදු ගුණෙන් පූර්ණ වූ, ලෝකාග්‍ර වූ, ලෝකනායක වූ, දේවාති දේව වූ, බ්‍රහ්මති බ්‍රහ්ම වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේට මගේ දෙයක් දෝත් නල්ල මුදුලේ තබා මෙසේ ඉසනමා වද නමස්කාර කරමි. නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා. දෙවනුව සී සද්ධර්මයට මෙසේ නමස්කාර කරනවා. ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාරන උත්තරීතර වූ සී සද්ධර්මයේ සුවක්කාත වනසේක, සන්දිට්ඨික වනසේක, අකාලික වනසේක, එහි පක්ෂික වනසේක, ඕපනායක වනසේක, පච්චත්තන් වේදිතබ්බෝ විඤ්ඤෝදීනම් වනසේක. සුවක්කාත ධර්ම ගුණෙන්, සන්දිට්ඨික ධර්ම ගුණෙන්, අකාලික ධර්ම ගුණෙන්, එහි පක්ෂික ධර්ම ගුණෙන්, ඕපනායක ධර්ම ගුණෙන්,
පච්චත්තන් වේදිතබ්බෝ විඤ්ඤෝදී ධර්ම ගුණෙන් පූර්ණ වූ ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුකෙන් දේශනා කොට වදාරනද්දා උත්තරීතර වූ සී සද්ධර්මයට මගේ දෙයක් දෝත් නල්ල මුදුනිය තබා මෙසේ සනමා වද නමස්කාර කරමි. නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා. තෙවනුව සී සංඝරත්නයට මෙසේ නමස්කාරය කරනවා. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ අග්‍ර ආර්ය ශාවක සේ සංඝරත්නය වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහා මොග්ගලන් මහ රහතන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතෙනා වූ ආර්ය ශාවක වූ සේ සංඝරත්නය සුපටිපන්න වනසේක, උජ්ජපටිපන්න වනසේක, ඥායපටිපන්න වනසේක, සාමිචිපටිපන්න වනසේක මාර්ගඵලලාභී ආර්ය ශාවක සංඝයා වහන්සේලා යුගල වශයෙන් 4 දෙනෙක්ද, තනි පුද්ගල වශයෙන් 8 දෙනෙක්ද වනසේක, අහවුනෙය්‍යෝ වනසේක, පහුනෙය්‍යෝ වනසේක, දක්ඛිනෙය්‍යෝ වනසේක, අංජලි කරණියෝ වනසේක, අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් සංගුණයෙන් යුක්ත වනසේක. සුපටිපන්න සංගුණෙන්, උජ්ජපටිපන්න සංගුණෙන්, ඥායපටිපන්න සංගුණෙන්, සාමිචිපටිපන්න සංගුණෙන් මාර්ගඵලලාභී ආර්ය ශාවක සංඝයා වහන්සේලා යුගල වශයෙන් 4 දෙනෙක්ද, තනි පුද්ගල වශයෙන් 8 දෙනෙක්ද වනසේක, ආවුනෙය්‍යෝ වනසේක, පහුනෙය්‍යෝ වනසේක, දක්ඛිනෙය්‍යෝ වනසේක, අංජලි කරණියෝ වනසේක, අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් සංගුණයෙන් යුක්ත වූ ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ අග්‍ර ආර්ය ශාවක ශ්‍රී සංඝරත්නය වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහා මොග්ගලන් මහ රහතන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතෙනා වූ ආර්ය ශාවක වූ ශ්‍රී සංඝරත්නයට මගේ දෙයක් දෝත් නල්ල මුදුනිය තබා මෙසේ සනමා වද නමස්කාර කරමි. නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා. මෙසේ ඒ තුන් නමස්කාරය කරලා ඔබ දන්න විදියට බුදුන් වදින්න. ඒ වගේම ඔබ කතෝලිකයෙක් නම් පිතා, පුත්‍රයා, ස්පීතු සාන්තු වහන්සේ කියන ඒ තුන් ත්‍රිත්වයටම උදේ නමස්කාර කරලා අඩුම තරමේ පන්ති තුනක යාඥාවක් කරන්න. නමෝ මරිණී ප්‍රියාප්‍රසාද කියලා. ඒ තුල පරමණ්ඩලයේ විශ්වාස ලක්ෂණය අනිවාර්යයෙන්ම කියවන්න. ඔබ මුස්ලිම් ජාතිකයෙක් නම් ඔබට අල්ලා දෙවියන් පෙන්වා දුන් මාර්ගය අනුව ඔබ අල්ලා දෙවියන් නම දෙන්න. ගෙදර ඇතුළතදී තරහක් ඇති වෙනවා කිව්වා. තරහක් ඇති වුණොත් ඔක්කොම වරදිනවනේ. ඒකනේ මම මෛත්‍රිය ගතිගුණ එළියට දාගන්න කිව්වේ. ඒ නිසා මෙවැනි ලෙස මෛත්‍රී භාවනාවක් හැම වෙලාවකම ඔබට තරහක් එන විට ඔබගේ සිතින් මෙනෙහි කරන්න. මම මෙසේ ඒ ඔබට පැහැදිලි කරලා දෙන්නම්. මම රාගය නැත්තෙක් වෙත්වා, මම මෝහය නැත්තෙක් වෙත්වා, මම දෙවේශය නැත්තෙක් වෙත්වා, මම ක්‍රෝධය නැත්තෙක් වෙත්වා, මම වෛරය නැත්තෙක් වෙත්වා, මම තරහව නැත්තෙක් වෙත්වා, මම ඊර්ෂියාව නැත්තෙක් වෙත්වා, මම ලෙඩ රෝග දුක් පීඩා නැත්තෙක් වෙත්වා, මගේ වචනය සුචරිත වෙත්වා, මගේ කය සුචරිත වෙත්වා, මගේ මනස අරමුණු සිතුවිලි සුචරිත වෙත්වා, මගේ මානසික පීඩා දුරු වෙත්වා, මම හොඳ මානසික සුවයෙන් වෙසෙත්වා, මගේ ශාරීරික පීඩා දුරු වෙත්වා, මම හොඳ ශාරීරික සුවයෙන් වෙසෙත්වා, මට සැනසෙල්ලම උදා වේවා, සියලු කාම ඡන්ද කෙලේශයන් මා කෙරෙන් බැහැර වෙත්වා, මගේ සිත සමාධි වේවා, සිහිය නුවණ දියුණු තියුණු වේවා, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා, නිවන් දකිත්වා. මේ තුල ඔබට එන තරහව ඔබට නැති කරගන්න පුළුවන්. මේ මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන්න. දැන් මම මේ කතා කරන්න යන්නේ ඔබගේ අධ්‍යාපනය, ක්‍රීඩාව, කලාව කියන කටයුතු ගැන. මේ 2022 වර්ෂය තුළ ඔබගේ ආදරය ගැන.
දෙමව්පියනි ඔබගේ දරුවන් ගැන. පළමුවෙන්ම ඔබ ඔබගේ දැනුමට ඔබගේ ක්‍රීඩා ශෛලියට අකීකරු නොවිය යුතුයි. කීකරු කෙනෙක් වෙන්න ඕන. පාඩම් කරන්න ඕන කියලා හිත කියද්දි පාඩම් කරන්න ඕන. දැන් ප්‍රැක්ටිස් කරන්න ඕන කියලා හිතෙද්දි ක්‍රීඩා කරන අය ප්‍රැක්ටිස් කරන්න ඕන කියන කතාව තමයි මම මේ කියන්නේ. දැන් බෑ පස්සේ කරනවා එහෙම වෙන්න බෑ. එසේම ඔබේ තම දැනුම වැඩි කරගන්න උත්සාහ කරන්නත් ඕනේ. ගුරුවරුන්ට ගෞරවය දක්වන්න ඕනේ. හොඳට ඉගෙනගෙන උසස් කෙනෙක් වෙන බවට ඔබ තුළම විශ්වාසයක් ඇති කරගන්න ඕනේ. සීනියක් ඇති කරගන්න ඕනේ. එවිට ඔබට ඉගෙනීම තුළ සිය ඉලක්ක සපුරා ගැනීමට හැකි වෙනවා. තම දැනුම අන් අය සමග බෙදා හදාගෙන ඉගෙනීමේ කටයුතු කරන්න ඔබ සැලසුම් කරන්න ඕනේ. පාඩම් වැඩ බුද්ධිමත් මිතුරන් සමග සාකච්ඡාවට ගන්න වැඩපිළිවෙලක් ඔබ සකස් කරගන්න ඕනේ. මන්ද ඔබට ඔබගේ ඉගෙනීම ක්‍රීඩාව තුළ කීර්තිය ලබන්න තියෙනවා. ගෞරවයට පැමිණෙන්න තියෙනවා. ඒ නිසයි මම මෙච්චර කියන්නේ. දෙමව්පියනි තම දරුවන්ට ප්‍රායෝගිකව ලෙන්ගතුකම ආදරය දක්වන්න. මොකද්ද මේ ප්‍රායෝගිකව ලෙන්ගතුකම දක්වනවා කියන්නේ? ඉඹ ගන්න එකද? එහෙම නෙමෙයි. දරුවා පාඩම් කරන විට පාසල් ගිහිල්ලා එන විට ඔබගේ දුව හෝ පුතා වැඩිම කන්න ආස දෙයක් හදලා තියලා මෙන්න පුතේ මෙන්න දුවේ ඔයා වෙනුවෙන් මම හැදුවා කියලා පෙන්නන්න. එතකොට මේ දරුවට මෙහෙම හිතෙනවා අනේ අම්මා මං ගැන කොච්චර හිතලාද. එතකොට දරුවා අම්මට ණය වෙනවා. ණය බියවන්න පාඩම් කරනවා. අන්න එතනට තමයි ඔබ දරුවව ගේන්න ඕනේ දෙමව්පියනි. එවිට දරුවත් ඔබට බොහෝ ලෙන්ගතු වෙනවා. දරුවන්ගේ වැඩ කටයුතු වලට උපකාරී වෙන්න. දරුවෝ ඔබට උපකාරී වෙන්නේ පාඩම් කරලා. ඔබ ගෞරවයට පත් කරලා. ඒ තුළ 2022 වර්ෂය තුළ ආදරය කරන පෙම්වතුන් පෙම්වතියන් අනිවාර්යයෙන්ම එකිනෙකාට කරුණාවෙන් මුදු මොළොක් ගතියෙන් සැලකීම ආදරය සුරක්ෂිත කර ගැනීම. නුරුස්සන ගතිය ඇති කරන්න එපා. දෙදෙනා අතර තියෙන්න පුළුවන් එකම මතය. මත දෙකක් ඇති කරගන්නත් එපා. එවිට ආදරයේ සුන්දරත්වය දකින්න පුළුවන්. එකිනෙකාට උපකාරී වෙමින් ආදරය කරන්න ඕන 2022 වර්ෂය තුල. ඒත් එක්කම දැන් මම මේ කතා කරන්නේ 2022 වර්ෂය තුල ඔබට ඇති වෙන්න පුළුවන් ගැටලු බාධක ගැන. ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන මම මේ කතා කරන්නේ. ගැටලු බාධක සතුරුකම් හමුවේ කලබල නොවි විරුද්ධ මත ගරු කරමින් ඒ ගැටලුව බාධකය සතුරුකම निराकरණය කර ගැනීමට කාලය ගනිමින් තම ගැටලුව බාධකය සතුරුකම निराकරණය කර ගැනීමට ඔබ සමත් විය යුතුයි. හදිසි තීරණ ගන්න යන්න එපා. තම ශාරීරික මානසික සෞඛ්‍ය ගැන නිතර විමසිලිමත් විය යුතුයි. මෙහෙකරුවන් සේවක සේවිකාවන් කරන වැඩ කටයුතු නිසි ලෙස සුපරීක්ෂාවට ලක් කරන්න ඕනේ. නැන්දම්මගේ මාමණ්ඩිගේ අඩුපාඩු පෙන්වා දීමට ඒවා විවේචනය කිරීමට නම් යන්න එපා. ගනුදෙනුවලදී වඩා ප්‍රවේශ සම්පන්න සතා සිව්පාව සමග අතේ දුරින් ආශ්‍රය කරන්න. යටිබඩ ගර්භාෂය ආශ්‍රිත රෝග තත්ත්ව ගැන ඔබට වෛද්‍ය උපදෙස් පැතීම තමයි ප්‍රඥාගෝචර වන්නේ. දැන් මම මේ කතා කරන්නේ ඔබගේ ජීවිතය තුළ මේ කියන සෑම කටයුත්තකම සැබෑ වූ ස්ථාවරත්වය රැකගන්නේ කොහොමද කියන එකයි. අවිවාහක ඔබට මංගල යෝජනා එනවද? හවුල් කටයුතුවලදී ඔබගේ තත්ත්වය කෙසේද කියන කටයුත්තයි මම මේ කතාවට ගන්න යන්නේ. පළමුවෙන්ම ඔබගේ ස්ථාවරත්වය රැකියාව වෙන්න පුළුවන්, ඔබේ පෞරුෂත්වය වෙන්න පුළුවන්, ඔබගේ ආදායම් තත්ත්වවල වෙන්න පුළුවන්. මේ හැම දෙයකම ස්ථාවරත්වය ඇති කරගන්න නම් ඔබ අනිවාර්යයෙන්ම
ධර්මය තුල පිහිටවිය යුතුයමයි. ඔබට කොපමණ දේ ලැබුණත් ඔබ ධර්මය තුල හිටියේ නැති වුණොත් ඔබට ගුණවත් නොවුණොත් ඔබගේ බිරිඳට ගුණවත් නොවුණොත් ඔබගේ ස්වාමියාට ගුණවත් නොවුණොත් ඔබගේ ධර්මයට ගුණවත් නොවුණොත් ඔබ ලබන විශාල ජයග්‍රහණයන් 2022 ඉවර වෙන්න පෙරම කඩා වැටීමට ලක් වෙන්න පුළුවන්. එහෙනම් ඔබ ලබන සීල දේවල් වල ස්ථාරත්වය රඳා පවතින්නේ ඔබගේ මානසික ගුණ ධර්ම මත. පංචශීලයේ රැකීම තුළ ධර්මයට අනුව ඔබගේ හැසිරීම සකස් කරගන්න ආකාරය අනුවමයි කියලා ඔන්න මීන ලග්නෙහිමිනි හොඳින් හිතර ගන්න ඕන කර්මයේ ඉසේ තමයි ඔබට පෙන්වා දෙන්නේ. අවිවාහක ඔබට 2022 වර්ෂය තුල විවාහ වීමේදී හොඳ මංගල යෝජනා එනවා. දෑවැදි තියෙන ලස්සන මංගල යෝජනා එනවා. හැබැයි කර්මය කියන්නේ මේ හැම දෙයක්ම හොඳට කේන්ද්‍ර බලලා යෝග්‍යතාව තහවුරු කරගෙන විවාහ වෙන්න කියලා. ඇයි දෙයනේ කර්මයේ එසේ අපිට උපදෙස් දෙන්නේ? බලමු. ඇයි මීන ලග්නෙහිමියනි? මන්ද කර්මයේ මෙසේ පෙන්වා දෙනවා. ඔබට ගුණවත් නොවන විවාහව සහකරුවෙක් හෝ සහකාරයක් ලැබීමට ඉඩකඩ වැඩි. කොහොමද අපි රැවටෙන්නේ? දෑවැද්දත් පුරෝල දෙනවා. විවාහව සහකාරිය හරිම ලස්සනයි. විවාහව සහකරු හරිම කඩවසම්. මෙන්න රැවටෙන සාධක. බැන්දට පස්සේ ඉදන්නේ ඒක ගුණවත් නොවනවා කියලා. තමයි දෙවෙන අය පිටිපස්සේ යනවා කියලා. ඒ නිසායි කර්මය කියන්නේ කේන්දර පත්‍ර හොඳට පරීක්ෂා කරලා විවාහ වෙන්න කියලා. 2022 වර්ෂය තුල ඔබට ඔබගේ නිත්‍ය උදව්කරු වන්නේ ඔබ සතු නායකත්වය, ඔබ සතු ධාර්මික හැසිරීම් රටාව පමණක් බව ඔන්න මීන ලග්නෙහිමිනි ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ. නැත්තම් ඔබ 2022 වර්ෂය තුල කොච්චර ගෞරවය ලැබුවත්, කොච්චර ධනෙ ඉපදෙව්වත්, කොච්චර සාර්ථක වුණත් ඒවා 2022 නිමා වෙන්න පෙර ඒ සියල්ල ඔබට අහිමි වෙන්න පුළුවන්. ඔබ ධර්මයේ තුල සිටිය යුතුයි. ඔබ නායකත්වයේ තුල සිටිය යුතුයි. අවශ්‍ය තියෙන අවශ්‍ය වෙලාවට අරගෙන වැඩ කටයුතු කරන්න කියන එක තමයි නායකත්වය කියලා කියන්නේ. දැන් මම මේ කතා කරන්නේ ඔබ විවාහවක නම් ඔබ දෙදෙනාගේ නිදන ඇඳ ලිංගික සම්තෘප්තිය ස්වාමියාට භාර්යාවට වෙන අසනීප තත්ත්ව ගැන මම මේ කතා කරන්නේ. විවාහ ජීවිතය තුළ අඹුසැමියන් අතර ගැටලු ඇතිවීම වළක්වා ගැනීමට බාහිර ගැටලු නිදන යහනට ගෙනීමෙන් වළකින්න ඕනේ. තම බිරිඳ ඇරෙන්න වෙන කිසිම කාන්තාවකට අල්ප මාත්‍රයක තරම්වත් කැමැත්තක් මනාපයක් ස්වාම පුරුෂයා විසින් ඇති කරගන්න එපා. බිරිඳක් ලෙස ඔබත් තම ස්වාමියා හැර කිසිම බාහිර පිරිමියෙකුට අල්ප මාත්‍ර වූ මනාපයක් කැමැත්තක් ඇති කරගන්න එපා. දෙදෙනාම එක විට නින්දට යන්න. නැත්තම් සිද්ධ වෙන්න තියෙන්නේ කෙනෙක් බිරිඳ ඉක්මනින් ඇඳට එනවා. මහත්තයා යන්නේ රෑ 12ත් එකත් පහුවෙලා. තම පංචශීලයේම ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න ඕනේ. තම ස්වාමියාගේ බිරිඳගේ අසනීප වීම ගැන නිතර විමසිලිමත් වෙන්න ඕන. නිසි වෛද්‍ය උපදෙස් වෙත ඔහු ඇයව යොමු කරන්න ඕන. විවාහ ජීවිතය ගැන කලකිරීමක් හෝ අවාසනාවන්ත බවක් ඔබට දැනෙනවා නම් රාත්‍රිය තුල නපුරු හීන දකිනවා නම් ඔබ බයක් දැනෙනවා නම් ඔබ ඒ සෑම වෙලාවකදීම සී සද්ධර්මය අර්ථයත් එක්ක මෙසේ සිහි කළ යුතුමයි. නැත්තම් ඔබ හදවතින් කඩාවට නායක බවට පත් වෙන්න පුළුවන්. ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛෙන් දේශනා කොට වදාළා උත්තරීතර වූ සී සද්ධර්මය
මුල මැද අග යන ඕන තැනකින් පටන් ගත්තත් ඒව නිවන අරමුණු කොටගෙනම නිර්වාණ අවබෝධය පිණිසම මුලත් සුන්දර වූ මැදත් සුන්දර වූ අගත් සුන්දර වූ මේ සී සද්ධර්මය මනාකොට සකස් කරගෙන මනාකොට දේශනා කළ ධර්මයක් නිසා මේ ධර්මය ස්වකහාත නම් වනසේක. දෙවනුව ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළන ද උත්තරීතර වූ සී සද්ධර්මය ඕනම තරාතිනම කෙනෙකුට වුවද වචනේ සුචරිත කරගෙන, කය සුචරිත කරගෙන, මනස අරමුණු සිතුවිලි සුචරිත කරගෙන සීල සමාධි ප්‍රඥා ප්‍රතිපත්ති වල පිහිටමින් රාගය මොහය දෙවිසී දුරු කරන ඍජු ආර්ය අෂ්ටාංගික ප්‍රතිපත්ති තුල ගමන් කරමින් මේ ජීවිත කාලය තුලදීම නිර්වාණ අවබෝධත්වයකට පත්විය හැකි ධර්මයක් නිසා මේ ධර්මය සම්දිට්ඨික වනසේක. තුන්වෙනුව ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළන ද උත්තරීතර වූ සී සද්ධර්මය ඕනම තරාතිනම කෙනෙකුට වුවද කය සුචරිත කරගෙන, වචනේ සුචරිත කරගෙන, සීලය මනස අරමුණු සිතුවිලි සුචරිත කරගෙන සීල සමාධි ප්‍රඥා ප්‍රතිපත්ති වල පිහිටමින් රාගය මොහය දෙවිසී දුරු කරන ඍජු ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදා අනුගමනය කරමින් කාල සීමාවකට යටත් නොවි ඕනම කාල සීමාවකදී නිර්වාණ අවබෝධත්වයකට පත්විය හැකි බැවින්ද මේ ධර්මයේ සදාකල් නොනැස්ස පවතින නිසාද මේ ධර්මය අකාලික වනසේක. සිව්වෙනුව ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළන ද උත්තරීතර වූ සී සද්ධර්මය සෑම මිනිසෙකුගේ ගත සිත සුව පිණිස පවතින ධර්මයක්. සසර දුකින් මිදෙන්න පුළුවන් ධර්මයක්. සසර දුකින් මිදෙන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගික ප්‍රතිපදාව පවතින ධර්මයක් නිසා ඕනම කෙනෙකුට එන්න ඇවිත් බලන්න කියා පෙන්වන්න පුළුවන් ධර්මයක් නිසා මේ ධර්මය එහි පක්ෂික වනසේක. එහි පක්ෂික ධර්ම ගුණයෙන් යුක්ත වනසේක. පස්වෙනුව ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළන ද උත්තරීතර වූ සී සද්ධර්මය ඕනම තරාතිරම කෙනෙකුට වුවද තම මනසට සිතට මනා ලෙස පමනවාගෙන මෙනෙහි කරන කල්ලි තම සිත මනස નિરાයාසයෙන්ම නිර්වාණ අවබෝධත්වයට කරා යොමු වන බැවින් මේ ධර්මය ඕපනයික වනසේක. අවසානයේ ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළන ද උත්තරීතර වූ සී සද්ධර්මය බුද්ධිමතුන් විසින් තම නැනපමණින් හොඳින් අවබෝධ කරගත් ධර්මයක් නිසා මේ ධර්මය පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝදීනම් වනසේක. මෙසේ ඔබ මේ සී සද්ධර්මයේ අර්ථයත් එක්ක මෙසේ සී කරන්න. එතකොට හිතට දැනෙන බය, හිතට දැනෙන වේදනාව නැති වෙලා යයි. පහුගිය සෝචනීය දේවල් ඔබේ මතකයට ඇවිල්ලා ඔබ දුකට පත් කරන ගතියෙන් මිදෙන්න පුළුවන් ක්‍රමය මේකයි. මේක අප ගෞතම බුදුන් වහන්සේ පොහෝ දිනක විසාකා උපාසිකාවට කියූ දෙයක් තමයි මම මේ කිව්වේ. ඒත් එක්කම ඔබ සෑම රාත්‍රියකම නින්දට පෙර බුදුන් වැඳලා මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, කර්ණීයමෙත සූත්‍රය, කන්ද පිරිත, ජජග්ග පිරිත කියලා ආටනාටි සූත්‍රය කියවන්න. යම් අමනුෂ්‍ය දෝෂයක් ඔබ දෙදෙනාගේ යහපත් පැවැත්මට බාධාවක් ඇති කරනවා නම් එවිට ඒ අමනුෂ්‍ය දෝෂ ඔබට ඉබේම නැති කරලා දාගන්න පුළුවන්. මොකද ආටනාටි සූත්‍රය සතරවරම් මහ දෙවරු බුදුරජාන් වහන්සේට ගිරිකුජ පර්වතයේදී ලබා දීලා කිව්වේ. භික්ෂු භික්ෂුණීන් කියන්නේ අටසිල් දසසිල් රකින අය. උපාසක උපාසිකාවන් කියන්නේ පංචශීලය ආරක්ෂා කරන අය. මේ අයට යක්ෂයන්, ප්‍රේතයන්, භූතයන්, නාගයන්, ගන්ධර්වයන් කරදර කරනවා නම් මේ ආටානාටි සූත්‍රය සජ්ජායන කරද්දී සතරම් මහදුන්ගේ වෙනම යක්ෂ සේනාධිපති කණ්ඩායමක් ඉන්නවා මේ වගේ උපාසක උපාසිකාවන්ට කරදර කරන අයව අල්ලගෙන ගිහිල්ලා චාතුම් මහරජක දිව්‍ය ලෝකේ හිර කරලා දාන්න. මේ බුදුරජාන් වහන්සේ අනුමත කළා සංඝයා වහන්සේලාට. දැන් මම මේ කතා කරන්නේ
ඇත්තටම 2022 වර්ෂය තුල මීන ලග්න හිමියනි ඔබ සැබෑම වාසනාවන්තයෙක්ද කියලා. ලක් එක කොහොමද වැඩ කරන්නේ කියන එකයි මම මේ කතා කරන්නේ. සැබවින්ම මීන ලග්න හිමියනි ඔබට දෙවියන්ගේ උපකාර ලැබෙන වර්ෂයක්. ඒ නිසා යහපත් ගතිගුණයෙන් ධර්මිෂ්ඨභාවයෙන් දෙමව්පිය ගුරුවරු පූජක සංඝයා වහන්සේලාට ගරු සැලකිල්ල නොවඩුව දක්වන්න. අබු දරුවන්ට හොඳින් සලකන්න. තම සැමියාට දරුවන්ට හොඳින් සලකන්න. මන්ද වාසනාව තියන්නේ ඔබේ පැත්තේ නිසා. එවිට ඔබගේ පෙනුම වඩාත් ලස්සන වේවි, සුන්දර වේවි. සැපෙන්ද ධනෙන්ද යුත් ගුණවතෙක් ලෙස යහපත් ප්‍රසිද්ධියක් ඔබට ඇති වේවි. ඒ විතරක් නොවේ. ඔබට වෘත්තිය තුල උසස් මට්ටමකට පත් කරાવી. මේ පින දෙවියන්ගේ ආශිර්වාදය. ඒකනේ මං කිව්වේ දෙවියන්ගේ ආශිර්වාදය ලබන්න මේ පින ලබන්න ඔබ පංචශීලය ආරක්ෂා කරගන්න. තමාගේ ධර්මයට අනුව හැඩගැසෙන්න කියලා. නැත්තම් මෙවැනි chance එකක් ආපහු වෙන්නේ නැහැ මීන ලග්නේ මිනි. ඔබට වෘත්තිය තුල උසස් මට්ටමකටපත් වෙනවා. සියලු නායකයන් ප්‍රධානීන් අතර පිළිගැනීමකට ඔබ ලක් වේවි. උසස් රාජකාරී කරන්නෙක් වේවි. සුවකීය වර්ගය අතරේ ප්‍රධානත්වයටපත් වේවි. පින් කිරීමෙන් කීර්තිය ලබන්නක බවට පත් වේවි. උසස් රැකරක්ෂා තාන්නමාන්න ඇති කෙනෙක් බවට ඔබට පත් වෙන්න පුළුවන් මීන ලග්න හිමියනි. දැන් මම මේ කතා කරන්නේ ඔබගේ වෘත්තීය තත්ත්වය ගැන. ඔබගේ නායකත්වය ගැන, රාජකාරී වගකීම් ගැන මම මේ කතා කරන්නේ. පළමුවෙන්ම වෘත්තීය තුල ආත්මාර්ථකාමී තමාගේම වාසිය පිණිස අයහපත් දේ කරන මුල්‍යමය වාසිම බලාපොරොත්තු වෙන අන්නන්ගේ දේ කඩා වඩා ගැනීමට සිතන අයහපත් ප්‍රධානීන්ගේ ගැටලු වලට හසුවන තත්වයන්හිදී පූර්ණ ලෙස එලෙසින් මිදී. ඒ කියන්නේ ඔබ ආත්මාර්ථකාමී වෙන්නේ නැහැ, පරාර්ථකාමී වෙනවා. තමන්ගේ වාසිය පිණිස වැඩ කරන්නේ නැහැ, අයහපත් දේ වල් කරන්නේ නැහැ. මුල්‍යමය වාසිය බලාපොරොත්තුෙන් වැරදි දේ කරන්නේ නැහැ. අයහපත් ප්‍රධානීන්ගේ කර්තව්‍යයන් වලට ඔබ උදව් කරන්නේ නැහැ. එසේ වී අලසකම, කම්මැලිකම තමාට ඒ කම්මැලිකමට අලසකමට ඔබ ඉඩක් දෙන්න එපා. එසේ ඉඩක් නොදෙන්න නම් ඔබව උද්‍යෝගිමත් කරගන්න ඕන. නොපසුබස්නා උත්සාහයෙන් යුතුව ජයග්‍රහණය මුල් කොටගෙනම මානසික ගුණධර්ම රකිමින් නිරන්තරයෙන් ධනාත්මකව කටයුතු කිරීමෙන් පමණයි සිය වෘත්තිය තුළ උසස් මට්ටමක් කරා ගමන් කළ හැකි වන්නේ. වෘත්තිය තුළ පින් සම්බන්ධතා පවත්වා ගැනීමෙන් ඔබ වළකින්න ඕනේ. ඒ නැති කරදර ඔළුවට දමා ගැනීම. මොකද මම මේ මීන ලග්න හිමියන්ගේ කර්මයේ විශේෂ 2002 වර්ෂය තුළ ඔබට දින දෙගෙන කියද්දිම මට වැඩියෙන්ම දැනෙන්නේ ඔබ වැරදි කාම සේවනයේට හසු වෙන්න ගොදුරු වෙන තියෙන අවස්ථාව වැඩි. එසේ වුණොත් ලැබෙන ප්‍රතිඵලය මම මේ කියන වෘත්තීය තත්ත්වයන් ලැබෙවි. හැබැයි ඔබට ඒක පවත්වාගෙන යන්න බැරි වේවි. ඔබට ධනය ලැබෙවි. ඒව නැති වෙලා යාවි. ව්‍යාපාර දියුණු වේවි. ඒවා කඩා බිඳ වැටෙන්න පුළුවන් කියන කතාව. ඒ නිසයි මං කිව්වේ තමාගේ බිරිඳ හැරෙන්න වෙන කිසිම කාන්තාවට ප්‍රියමනාපයක් ඇති කරගන්න එපා. බිරිඳකට බන් දුන්න උපදෙස තමාගේ ස්වාමියා හැරෙන්න කිසිම බාහිර පුරුෂයෙකුට කැමැත්තක් මනාපයක් ඇති කරගන්න එපා කියන එක. දැන් මම මේ කතා කරන්නේ ඔබගේ ව්‍යාපාරික කටයුතු ගැන. සමාජීය මිතුරු තත්වයන් ගැන. ව්‍යාපාර කටයුතු වලදී අවංක වෙන්න. පරාර්ථකාමී වන්න. උත්සාහයෙන් යුතුව වැඩ කටයුතු කරන්න. විවාහක ඔබ තම බිරිඳ ඒ අර ස්වාමියා හෝ වෙනත් ස්ත්‍රියකට තම හදවත තුල ඉඩක් නොදිය යුතුයි. විවාහක බිරිඳක්ද එසේම කළ යුතුයි. ස්ත්‍රී ප්‍රේමීන් සමග ආදරයන් ස්ත්‍රී පක්ෂයත් පිරිමි පක්ෂයත් එකිනෙකා සමග ආදරය කරද්දී අනවශ්‍ය ගැටලු ඇති වෙන්න ඉඩකඩ තියෙන බැවින් එකිනෙකාට ගෞරවය දක්වන්න.
කර්මයේ මේ පවසන දේවල් එලෙසම ඔබ අනුගමනය කළොත් ඔබට ව්‍යාපාරික ලෝකේ ධනවත් කෙනෙකු බවට පත් වෙන්න පුළුවන්. කිසිදු අඩුපාඩුවක් නොදන්න කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. යන තැන පිළිගැනීම ඇති වෙන්න පුළුවන්. කෑමෙන් බීමෙන් සැපෙන් අඩු නොවන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. 2022 වර්ෂයේ මීන ලග්නෙමි ඔබට සැපෙන් යුත් සාමකාමී වර්ෂයක් බවට පත් වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.